නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. හැම දිනම සම්බන්ධ වෙන්නේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග. විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ තුලින් ඔබට දීඝනිකාය ආගත සංගීති සූත්‍රය ආශ්‍රය කරගෙන විවිධ ධර්මපරයයන් ඔස්සේ දහම් කරුණු පිළිබඳව පැහැදිලි කරලන්නේ. පසුගිය සති කිහිපය පුරාවටම ඔබට ඉතාමත් වැදගත් වන ධර්ම මාතෘකා දෙකක් පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරමින් පැවතුනේ. ඒ තමයි සමතය සහ විපස්සනා කියන මේ මාතෘකා දෙක පිළිබඳව. සමතය කියලා කියන චිත්ත ඒකාග්‍රතාවයට, විපස්සනාව කියලා කියන විදර්ශනාව, එහෙමත් නැතිනම් අපි දක්නා වූ සුවිශේෂ දර්ශනයකට අපි අන්න ඒ සමතේහි අර්ථය සහ විපස්සනාවේහි අර්ථයන් පිළිබඳව විමසා බලන්නට යෙදුණා. ඒ වගේම ඒ ඔස්සේ කරුණු කාරණා විමසන්නට යෙදුණා. කොහොමද මේ ධර්මයන් පිළිබඳව අපි විශ්ලේෂණය කරගන්නේ කියලා. ඒ පිළිබඳව අපි බැලීමේදී චිත්ත ඒකාග්‍රතාවයේ මුල් කරගත්ත සමතේහි ලක්ෂණයන් පිළිබඳව හඳුනාගත්තා වගේම අපට විදර්ශනාව පිළිබඳවත් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකට විදර්ශනාව පිළිබඳව අපි තේරුම් ගැනීමේදී එහිදී අත්‍යවශ්‍ය දෙයක් තමයි විදර්ශනාව වඩන විට ඒ විදර්ශනාව දියුණු කරන පුද්ගලයෙක් සතුවන ඒ දැනුම් පද්ධතිය නැතිනම් ඔහුගේ ඥාන සම්භාරය. මේ ඥාන සම්භාරයයි කියලා කිව්වට හුදෙක් අනුමාන ඥානයන් විදිහට නෙමෙයි, එකින් එක කඩයිමක් විදිහට පසු කරන තැන් පිළිබඳව ඔහුගේ సంతානය තුළ හටගන්නා ප්‍රත්‍යක්ෂ අවබෝධයන් විදිහට අපි මේ ඥාන පිළිබඳව කතා කළේ. එහිදී අවසාන වශයෙන් අපි සම්මස්සන ඥානය පිළිබඳව හඳුනා ගන්නට යෙදුණා. ඒ වගේම උද්‍යව්‍ය ඥානය පිළිබඳවත් යම් පමණකට හඳුනා ගන්නට යෙදුණා. සම්මස්සන ඥානය සහ උද්‍යව්‍ය ඥානය. එතකොට සම්මස්සන ඥානය කියලා කිව්වේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදය සඳහා අප පවත්වනු ලබන මානසිකාරය. ඒ වගේම ඒ සම්මස්සන ඥානයට අනතුරු අපි උද්‍යව්‍ය ඥානය පිළිබඳව, එහෙම නැතිනම් උදේවැය බලන්නේ කොහොමද? ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ අපි අරමුණු කරගෙන ප්‍රතිපදාව වඩන ආකාරය පිළිබඳව, නැතිනම් භාවනාව දියුණු කරන ආකාරය පිළිබඳව විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. ඊට පස්සේ අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා භංග ඥානය, නැතිනම් ඒ ස්කන්ධයන්ගේ භංගය පිළිබඳව හඳුනා ගන්නා ඥානය. එතකොට මේ භංග ඥානය පිළිබඳව විග්‍රහ කිරීමේදී පටිසම්භිදා මග්ගයේදී මේ පිළිබඳව තවදුරටත් විස්තර කරනවා. කතං ආරම්මනම් පටිසංකා භංගානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥාන. එතකොට ආරම්මනම් පටිසංකා රූපාදී මේ ආරම්මණයන් ප්‍රත්‍යවේක්ෂා කරනකොට, ආරම්මනම් පටිසංකා ආරම්මණයන් රූපාදී මේ ආරම්මන ධර්මයන් ප්‍රත්‍යවේක්ෂා කරනකොට භංගානුපස්සනේ පඤ්ඤා, ඒ භංගය පිළිබඳව නැතිනම් බිඳීම පිළිබඳව නැවත නැවත පහළ වෙන යම් ප්‍රඥාවක් තිබෙනවා නම් අන්න ඒකට කියනවා විපස්සනා ඥානං. ඒක විපස්සනා ඥානයක් හැටියට හඳුන්වනු ලබනවා. එතකොට මේ විපස්සනා ඥානයක් කියලා කියනකොට මේ ඥානයේ තිබෙන විශේෂ ස්වභාවය තමයි, විශේෂ ලක්ෂණය තමයි මේ යම්කිසි ආකාරයකින් ස්කන්ධයන්ගේ තිබෙන ඒ භංගාදී ලක්ෂණයම අරමුණු කොටගෙන පැවැත්ම. නැතිනම් මේ පිළිබඳව විග්‍රහ කරනවා භංගජානන් නාම ඉමස්ස උප්පාදතෝ ප ဋ ාය අයං යෝගී යතයි මේ සංඛාරා බිජ්ජන්ති නිරුජ්ජන්ති එවං අතීතේපි සංඛාරගතං බිජ්ජ අනාගතේපි බිජ්ජස්සති इति නිරෝධමේව පස්සන්තෝ තිට්ඨති. එතකොට මේකෙන් පැහැදිලි කරන්නට යෙදෙනවා දැන් මේ භංගානුපස්සනාවයි කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව. එතකොට භංගානුපස්සනාවක් කියලා කියන්නේ යම්කිසි ආකාරයක මේ සංස්කාර නිමිති පිළිබඳව පවත්වන මානසිකාරයක්. එතකොට මේ සංස්කාර නිමිති පිළිබඳව මානසිකාරයේ පවත්වනකොට වර්තමානයේහි හටගන්නා වූ සංස්කාර නිමිති හටගෙන ඉතුරු නැතුව නැති වෙන බවත්, ඒ වගේම අතීතයට අනුව ඒ හටගත්තා වූ නිමිති තිබුණා නම් මේ සියල්ලක්ම හටගෙන නිරුද්ධ වූ බවටත්, අනාගතයේ හටගනු ලබන්නා වූ යම් නිමිති සමුදායක් වේ නම් එය නිරුද්ධ වන්නා වූ ධර්මයෝ බවටත් ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළ
උපදින භය ස්වභාවය තමයි මේ භංග ඥානය කියලා කියන්නේ. එතකොට මේ භංග ඥානයේ ස්වභාවය තමයි ඒ බිඳීම දක්නා බව. එතකොට මේ භංගය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම තුළ තමයි අපිට යම් විදිහකින් ඒ සංස්කාරාදී ධර්මයන්හි භයක් උපදවන්නට පුළුවන්කම තිබෙන්නේ. නිසා මේ කරුණ විස්තර කර ගැනීමේදී දක්වනවා රූපාරම්මනතා චිත්තං uppajjitva බිජ්ජති. රූපාරම්මනතා චිත්තං uppajjitva බිජ්ජති. කියන්නේ රූපය අරමුණු කොට පැවැත්වුවේ සිත ඉපිද බිඳෙනවා. රූපාරම්මනතා චිත්තං uppajjitva බිජ්ජති. ඒ සිත ඉපිද බිඳෙනවා. එතකොට තං ආරම්මණං පටිසංඛා තස්ස චිත්තස්ස භංගං අනුපස්සති. ඒ අරමුණ ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ රූපාරම්මණය ප්‍රත්‍යවේක්ෂා කරලා තස්ස චිත්තස්ස භංගං අනුපස්සති. ඒ සිතේ භංගය අපරචිත්තයන්ගෙන් අනුපස්සනා කරනවා. ඒ සිතේ භංගය අපරචිත්තයන්ගෙන් අනුපස්සනා කරනවා. එතකොට අන්න ඒ බිඳීම පිළිබඳව පවත්වන අනුපස්සනාව තමයි භංගානුපස්සනාව කියලා කියන්නේ. එතකොට මෙතනදී විශේෂ දේ තමයි කොහොමද මේ අනුපස්සනාව පවත්වන්නේ කියන එක පිළිබඳව තවදුරටත් පැහැදිලි කරලනවා. අනුපස්සතිති කතං අනුපස්සති. අනුපස්සති කියලා කිව්වට මේක අනුව දකින්නවා කියලා කිව්වට කොහොමද මේ අනුව දකින්නේ? අනිච්චතෝ අනුපස්සති නෝ නිච්චතෝ අනිත්‍ය වශයෙන් අනුපස්සනාව පවත්වනවා. නිට්ටය වශයෙන් නෙමෙයි. දුක්ඛතෝ අනුපස්සති නෝ සුඛතෝ දුක් වශයෙන් අනුපස්සනාව පවත්වනවා සැප වශයෙන් නෙමෙයි. අනත්තතෝ අනුපස්සති නෝ අත්තතෝ අනාත්ම වශයෙන් අනුපස්සනාව පවත්වනවා ආත්ම වශයෙන් නෙමෙයි. නිබ්බින්දති නෝ නන්දති සතුටටපත් වෙන්නේ නැහැ. එහි කලකිරීමටපත් වෙනවා. විරජ්‍යති නෝ රජ්‍යති ඇලෙන්නේ නැහැ. එයා විරාගයටපත් වෙනවා. නිරෝධේති නෝ සමුදේති. එතකොට කර්මාදී දේවල් එයා උපදවන්නේ නැහැ. ඒ දේවල් නිරෝධයටපත් කරනවා. ඒ වගේම ග්‍රහණය කරන්නේ නැතුව එයින් මිදෙනවා. පටිනිස්සජ්ජතිනෝ ආදීයති කියලා කියනවා. එතකොට මේ විදිහට බලන එකට තමයි කියන්නේ අනුපස්සනා කරනවායි කියලා. එතකොට මේ අනුපස්සනාවක් කියන්නේ පුන පුනා නැවත නැවත පවත්වන මානසිකාරයක්. එතකොට කොහොමද මේ දේ සිද්ධ කරන්නේ? රූපාරම්මනතා චිත්තං uppajjitva බිජ්ජති. රූපය අරමුණු කරගත්තා වූ සිත ඉපිද බිඳෙන බව දකිනවා. රූපය අරමුණු කරගත්තා වූ සිත ඉපිද බිඳෙන බව දකිනවා. එතකොට යම්කිසි විදිහකින් රූපය අරමුණු කරගත්ත සිත ඉපිද බිඳෙන බව දකිනකොට ඒ ධර්මයේහි පැනවීමක් නැති වෙනවා. ඒ ධර්මයේහි පැනවීමක් නැති වෙනවා. දැන් යම් සිතක අරමුණක් විදිහට රූපය අරමුණු කරගෙන පැවතියා නම් ඒ සිතෙහි නිරුද්ධ වීමෙන් ඒ රූපයෙහි පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ ටිකක් බොහොම අතිශය සියුම් ධර්ම කාරණාවක්. ඔබ ඊටමත් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු, නුවණින්ම විමසා බැලිය යුතු ඊටමත් ගැඹුරු ධර්ම කාරණාවක්. ඒකට හේතුව තමයි මේ සිතෙහි සංස්කාරයන්ගේ භංගය පිළිබඳව බැලීම කියන තැනදී මේ ආරම්මන වශයෙන් මේ සිත ඉපිට බිඳෙන බව දකිනවා කියන බව මෙතනදී සුවිශේෂ ලක්ෂණයක්. එතකොට එයා දකිනවා ඒ සිත රූපය අරමුණු කරගෙන පැවතියා වූ ඒ සිත ඉපිට බිඳෙන බව. එතකොට රූපය අරමුණු කරගත්තා වූ සිත යම් තැනක ඉපිට බිඳීමට පත්වනවා නම් විඥානනය කරපු රූපය පිළිබඳව දැනගත්තා වූ සිත යම් තැනක භංගයට පත්වෙනවා නම් බිඳීමට පත්වනවා නම් ඒ විඥානනය කළා වූ රූපාරම්මණය පවතිනවා යයි ගත නොහැකි. මේක ටිකක් වෙනස් කතාවක් විදිහට ඔබට තේරෙන්න පුළුවන්. ඔබ මේක මෙනෙහි කළ යුත්තේ බාහිර ලෝකයේ පැත්තේ ඉඳලා දැන් පුද්ගලයෙකු විසින් එළියේ පවතිනා වූ රූපයක් දිහා බලාගෙන ඉන්නවා. අපි නිකන් එළියේ තුන්වැන්නෙක් විදිහට අපි මේ සංසිද්ධිය දිහා බලනවා. මම හිතනවා කියන කාරණාව ඔබට පැහැදිලි ඇති කියලා. දැන් තව එක මිනිස්සෙක් රූපයක් දිහා බලාගෙන ඉන්නවා. රූපේ දිහා බලාගෙන ඉන්නකොට මේ රූපේ බලන්නා වූ මේ සංසිද්ධිය පිළිබඳව තුන්වැන්නෙක් විදිහට අපි බලාගෙන ඉන්නවා.
එතකොට රූපේ තියෙනවා, මිනිස්සෙක් ඉන්නවා. මේ කෙනා මේ රූපේ දිහා බලාගෙන මෙහි සිත් උපදවනවා කියලා මෙතන සිද්ධ වෙන સિદ્ધාන්තය පිළිබඳව අපි මානසිකාරය පවත්වනවා. දැන් තුන්වැන්නෙක් විදිහට මේක පැත්තකට වෙලා අපි මේක බලාගෙන මේක විග්‍රහ කරගන්නට යනකොට අපිට රූපේ වෙනම හම්බෙනවා. ඒක දකින්නා වූ ඒ අරමුණු කරගන්නා වූ මිනිස්සයා අපිට වෙනම දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අපි මේක තුන්වැන්නෙක් විදිහට මේ දිහා බලාගෙන ඉන්නකොට අපි කියනවා මේ මිනිස්සයාගේ හිත බිඳිනකොට රූපේ පැනවීමක් කරන්නට බෑ කියලා. තුන්වැන්නෙක් වෙන අපි කියනවා මේ මිනිස්සයාගේ හිත බිඳිනකොට රූපේ කියන පැනවීම කරන්නට බෑ කියලා. එහෙම කිව්වහම අර තුන්වැන්නට මොකද හිතෙන්නේ? තුන්වැන්නට හිතෙනවා එහෙනම් මේ තියෙන රූපෙට මොකද කරන්න කියලා. එහෙනම් මේ තියෙන රූපේ නැද්ද? ඇයි මේක පණවන්න බෑ කියන්නේ? ඒක හිතීම සාධාරණයි. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ ධර්මය මේක ඉස්සෙල්ලා අපි තමන්ගේ පැත්තෙන් මේ කාරණය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. තමන්ගේ පැත්තෙන් කියලා කියන්නේ තමන් කියලා ගත්ත අපි මේ පුද්ගලයෙක් කියලා ගත්ත තැනක विद्यमान වන ධර්ම ස්වභාවය පිළිබඳව අපි නුවණින් සම්මර්ෂණය කිරීමේදී නැතිනම් මේ කය තුලින් මේ ප්‍රශ්නේ විමසා බලනකොට දැන් ලෝකයක් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් බඹයක් තරම් වූ මේ කය තුලින් දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතකොට ඒක ඇවිල්ලා පුද්ගලානුබද්ධ ලෝකයේ පිළිබඳව දේශනා කළේ. අන්නේ පුද්ගලානුබද්ධව තමයි මේ කාරණාව අපි තේරුම් ගත යුත්තේ. ඒ තමයි මෙතනදී හැම වෙලාවකදීම තුන්වැන්නෙක් විදිහට මේ ප්‍රශ්නේ දිහා බලන්නට එපා. ඔබ බැලිය යුත්තේ ඔබට රූපේ පෙනෙන තැනක තිබෙන යථාර්ථය. ඔබ සත්‍ය අවබෝධ කරගත යුත්තේ තව කෙනෙක් රූපේ දකින තැනක එයාට පේන්නේ කොහොමද කියන එක විශ්ලේෂණය කර ගැනීම තුලින් නෙමෙයි. එයාට රූපේ තියෙන එක නේද පේන්නේ කියලා ඒ පිළිබඳව මෙනෙහි කිරීම තුලින් නෙමෙයි. ඔබ විශ්ලේෂණය කරගත යුත්තේ ඔබට රූපය ඇති බවට හමුවන තැන ඔබ නිවැරදිව මානසිකාරය පැවැත්වීම තුලින්. එතකොට ඔබට පේනවා ඒ හටගත්තා වූ ධර්මයන්ගේ තිබෙන අනිත්‍ය ස්වභාවය. ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ ඔබට දකින්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා තමයි අපි අර උද්‍යව්‍ය ඥානය පිළිබඳව කතා කරනකොට අපි රූපය හටගන්නට හේතු, වේදනා හටගන්නට හේතු, සංඥා සංස්කාර විඥානය හටගන්නට හේතු පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කරගන්නට යෙදුනේ. එතකොට මේ දේවල් පිළිබඳව පැහැදිලි කර ගැනීමේදී අපි දැක්කා විද්‍යා කර්ම තණ්හා ආහාර නිසා රූපේ ඉපදුණු හැටි. අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නැති වෙනකොට අනාගතයට රූපය අනුත්පාදයට පත්වන හැටි, ආහාරය නැති වෙනකොට රූපේ නැති වෙලා යන හැටි අපි තේරුම් ගත්තා. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ කියන මේ හේතු ටික නිසා වේදනාව, සංඥාව, සංස්කාරය ඉපදුන හැටි, ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගේ නිරෝධයෙන් අනාගතයට වේදනා, සංඥා, සංස්කාර ස්කන්ධයන් අනුත්පාදයට යන හැටිත් වර්තමානයේහි ස්පර්ශ නිරෝධයෙන් මේ ධර්මය නිරෝධයට පත්වන ආකාරයත් අපි හඳුනා ගන්නට යෙදුණා. එතකොට නාම රූප ප්‍රත්‍යයෙන් අවිද්‍යා කර්ම තණ්හා නාම රූපාදී ප්‍රත්‍යයෙන් විඥානයේ ඉපදුණු හැටිත් ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා නිරෝධ කිරීම තුළ අනාගතයට විඥානය නොහට ගැනීමත් ඒ වගේම වර්තමාන නාම රූප නිරෝධයෙන් විඥානයේහි සිද්ධවන නිරෝධයත් කියන මේ ස්වභාව ලක්ෂණය නැතිනම් මෙතන පවත්නා හට ගැනීම සහ වැයවීම පිළිබඳව අපි නුවණින් සම්මර්ෂණය කරන්නට යෙදුණා. ඒකට මෙහෙම සම්මර්ෂණය කිරීමේදී අපට පේනවා මේ ධර්මයන්ගේ බිඳී යන ස්වභාවය. මේ ධර්මයන්ගේ භංගය පිළිබඳව අපට නුවණ පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඒක අපි නුවණ පවත්වන්නේ මේ Tamanට ඔබට රූපේ පේන තැනක. ඔබට බාහිර රූපේ තියනවා කියලා හිතෙන පේන තැනක තමයි මේ නුවණ මේ සම්මර්ෂණය මේ විදිහට පවත්වන්නේ. එතකොට රූපාරම්මනතා චිත්තං uppajjitva භිජ්ජති කියලා කියනවා. රූපය අරමුණු කරගත්තා වූ මේ සිත ඉපිද බිඳෙන ස්වභාවයකින් යුක්තයි. ඉපිද බිඳෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට අන්න ඒ තං ආරම්මණං ඒ ආරම්මණය පිළිබඳව පටිසංඛා නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට ඒ චිත්තයාගේ භංගය තමයි අනුපස්සනාවකට ලක් කරන්නේ. සිත බිඳී යන ආකාරය තමයි මෙතනදී අනුපස්සනාවට ලක් කරන්නේ. එතකොට යම් තැනක රූපය දැනගන්නා වූ සිත බිඳී යනවා නම්
යම් තැනක රූපේ දැනගන්නා වූ සිත රූපේ අරමුණු කරගත්ත සිතක් බිඳී යන ස්වභාවයෙන් යුක්ත නම් අන්න ඒ සිත මම මගේ ආත්මයයි ගත නොහැක්කක්. ඒ සිත යම් තැනක නිරෝධයටපත් වුණා නම් ඒ නිරෝධයටපත් උනේ ආරම්මණය පිළිබඳව විඥානනය කළා වූ සිත මිසක ඒ නිරෝධයටපත් වන්නේ වෙනත් දෙයක් නෙමෙයි. ආරම්මණය ගත්තා වූ සිතයි නිරෝධයටපත් වන්නේ. එතකොට යම් තැනක විඥානනය කළා වූ ආරම්මණය ගත්ත ආරම්මන ග්‍රහණය කරපු සිත නිරුද්ධ නම් දැනගන්නා බව නැති වෙලා යනවා නම් එකල්හි ඒ රූපේ තියනවා යයි සංඛ්‍යාවට යන්නේ නැහැ. රූපේ තියනවායි කියන සංඛ්‍යාවට යන්නේ නැහැ. ඇයි ඒක දකින්නට පුළුවන් මට්ටමේ සිතක් එතන පවතින්නේ නැතිකම නිසා. ඒ සිත දැනගන්නා වූ සිත භංගයට ගියා නම් ඒ භංගයට බිඳීමට ගියාට පස්සේ ඒ රූපය පිළිබඳව නැවත පවතිනවායයි කිව නොහැකි. ඇයි ඒ සිත බිඳී යන ස්වභාවයකින් යුක්තයි. ඒ සිත බිඳී ගියා. එනිසා තමයි මේක අතීතයේදී යම් රූපයක් තිබුණා නම් ඒ අතීතයට ණය පමුණවා බලනකොට අපිට පේනවා අතීතයේහි රූපේ පැවතුනා වූ තැන සිද්ධ වූ දේ මොකද්ද? ඒද එබඳු වූ සිත හටගෙන නැතිව ගියා. වර්තමානයේ තුල පවතිනා වූ ධර්මයේ ස්වභාවය මොකද්ද? ඒද එතන රූපය අරමුණු කරගත්තා වූ සිත ඉපිද මිදී යන බවෙන් යුක්තයි. අනාගතයට යම් තැනක රූපය උපදිනවා නම් ඒ උපදින්නා වූ රූපයේ ස්වභාවය මොකද්ද? ඒකත් හටගෙන නිරුද්ධ වන බවින් යුක්තයි. එතකොට එතන දැනගන්නා වූ සිතක් තිබෙනවා නම් එහි ස්වභාවය හටගෙන නිරුද්ධ වන බවින් යුක්තයි. එතකොට රූපය පැනවීම කරන්නේ මේ විඥාණය හටගත්තාට පසු ඉතින් හටගනු ලබන කල්හි තමයි ඒ රූපේ පිළිබඳව පැනවීම සිද්ධ කරනු ලබන්නේ. කොයිම වෙලාවකවත් ඒ සිතක පහළවීමකින් තොරව රූපේ පිළිබඳව පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක හරියට මේ අපි වටේට තියෙන අප්‍රාණික දෙයක් මේ ගහක් දන්නේ නැහැ. මිනිස්සු ජීවත් වෙනවා තව ගස් තියනවා කියලා. මේ මේසයක් පුටුවක් දන්නේ නැහැ. තව මිනිස්සු ජීවත් වෙනවා තව මේස පුටු තියනවා කියලා. ඒබඳු සංඥා සංකල්පයක් නැත්තේ නැහැ. ඒක තමයි මේ රූපේට හිමි ස්වභාවය. ඇසට රූපේට ආදී මේ දේවල් වල තිබෙන්නේ ඒබඳු වූ ස්වභාවයක්. ඒබඳු ස්වභාවයක් පවත්වන තැනක රූපය අරමුණු කරගත්ත බව ඒ රූපාරම්මණයේ වින්දේ කොහෙන්ද? මනසින්, විඥානේ. එතකොට රූපය අරමුණු කරගත්තා වූ මනස ඉපිද බින්දෙනවා නම් රූපය අරමුණු කරගෙන විඥානනය කරපු දැනගත්ත මනස බින්දෙනවා නම් ඒක මේ මොහොතේ නැති වෙලා යනවා නම් ඒක අතීතෙ තිබිලා ආවෙත් නැත්නම් අනාගතයට මෙතන ඉඳලා තව තැනකට යන්නෙත් නැත්නම් ඒ ධර්මයේ ස්වභාවය තමයි මේ මොහොතේ බිඳිලා ගියා. මේ මොහොතේ නැති වෙනවා. මේ මොහොතේ නැති වෙනවා කියන එක පිළිබඳව එයා නැවත නැවත මෙනෙහි කරනවා. මොකෙන්ද? අපරචිත්තේ. අපරචිත්තයෙන් කියලා කියන්නේ ඊට පස්සේ දැන් මේක පෙරපසු නැතුව තාම දකින්නට සමර්ථ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලා මේක දකිනවා මේ පේන දේ පිළිබඳව එයා දන්නවා දැනගෙන ඊට පස්සේ සිතකින් එයා ඒ පිළිබඳව අනුපස්සනාවක් පවත්වනවා. නැවත නැවත අනිත්‍ය වශයෙන් එයා බලනවා. නැවත නැවත දුක් අනාත්ම වශයෙන් එයා බලනවා. බලනකොට එයාට පේනවා මෙබඳු වූ ධර්මතා ටිකක ඉපදීමක් නේද? මෙබඳු ධර්මතා ටිකක වැයවීමක් නේද සිද්ධ වෙන්නේ? එතකොට මේ සම්මර්ෂණය තුලින් එයාට පේනවා ප්‍රධාන වශයෙන්ම හිතේ බිඳී යෑම කියන දේ. ඒ සිතෙහි බිඳී යෑම. ඒකට යම් තැනක සිතෙහි බිඳීම සිද්ධ වෙනවා නම් ඒ සිතෙහි බිඳීම සිදුවනු ලබන කල්හි ඒ ගත්තා වූ ආරම්මණය පවතිනවායයි කිව නොහැකි. ඊට පස්සේ සිතකින් නැවත රූපය අරමුණු කරගන්නකොට කිසිසේත්ම කාටවත්ම කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මීට කලින් තිබුණු රූපයයි මම අරමුණු කරන්න කියලා. එතකොට එයාට පේනවා රූපය අරමුණු කරනවා යයි අපි හිතුවට එක දිගට තිබෙන රූපයක් දකිනවා එක දිගට තිබෙන රූපය පිළිබඳව හිතනවා එක දිගට තිබෙන රූපය පිළිබඳව දැනගන්නවා කියලා කල්පනා කළාට සිද්ධ වෙන යථාර්ථය නම් මොහොතින් මොහොත
හටගෙන නිරුද්ධ වන චිත්තසංතතියකින් අලුතෙන්ම රූපය අරමුණු කරගෙන පවතිනවා. ඒ සිත බිඳී යනවා. එතකොට රූපයේ පැනවීමක් කරන්නට බැරි වෙනවා. නැවත රූපය අරමුණු කරගෙන සිතක් උපදිනවා. ඒ සිත බිඳී යනවා. මෙන්න මේ සිදුවන භංගය පිළිබඳව දකිනකොට අර කලින් ඒවා ටිකයි ඔක්කොම එකට එකතු කරලා ගැට ගහලා මෙතන පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කියලා නිර්මාණය කරගෙන තිබුණා නම් මෝඩකමක්. අනේ මෝඩකම අනේ අවිද්‍යාව මෙතන අනුත්පාදයට යනවා. ඒ කියන්නේ නොහට ගන්නා බවටපත් වෙනවා. ඒ මෝඩකම ඒ අවිද්‍යාව නැවත නොහට ගන්න බවටපත් වෙනවා. ඇයි එතන දකිනවා එයා ඒ සිද්ධ වෙන භංගය සංස්කාරයන්ගේ සිදුවන බිඳී යන ස්වභාවය දකිනවා. අනේ බිඳී යන ස්වභාවය තමයි මෙතනදී භංගානුපස්සනාව කියලා කියන්නේ. ඒක දැන් උද්‍යව්‍ය ඥානයේදීත් අපි කිව්වා හටගෙන නැති වෙනවා කියලා. දැන් භංගයේ තුලදීත් අපි කතා කරනවා මේ බිඳෙනවා කියන බව. ඒතකොට දැන් මේ ඥානයන් අතර පවත්නා ලක්ෂණය තමයි පින්නතුනේ මේ එකම විදිහට පවත්වන මානසිකාරයක්නේ. මේ විදර්ශනා භාවනාව තුළ අපි වඩන්නේ කොයි විදිහටද කියලා කෙනෙක් හිතුවොත් අපි උදාහරණයක් ඇටියට සීලාදී සූත්‍රයක් ගත්තොත් මේ ස්කන්ධයන්ගේ උදේවැය දැකීම පෘථග්ජන කෙනා සෝවාන් වෙන්න සෝවාන් කෙනා සකදාගාමී වෙන්න සකදාගාමී කෙනා අනාගාමී වෙන්න අනාගාමී කෙනා අරිහත් ඵලයටපත් වෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දකිනවා. නැතිනම් පංච උපාදානස්කන්ධේ උදේවැය සම්මර්ෂණය කරනවා. හට ගැනීම සහ වැයවීම පිළිබඳව මානසිකාරය පවත්වනවා. එතකොට ඒ හට ගැනීම සහ වැයවීම පිළිබඳව මානසිකාරය පවත්වන එක තමයි එතකොට සමස්ත භාවනාව බවට පත් වෙලා තියෙන්නේ. මේ විදිහට දැන් මම භංග ඥානය වඩමින් කියලා භංග ඥානය වැඩිම පිණිස යාමුතුෙන් දෙයක් කළේ නැහැ. හැබැයි ඒක ඇතුළත මේ ඥාන සියල්ලම ඇතුළත් වෙනවා. එයා ඒ රූපාදී ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කරන විදිහට හට ගැනීම වැයවීම ආදී උදේවැය ඥානෙ වඩන විදිහට එයාට එක අවස්ථාවක ප්‍රකට වෙන්නට පටන් ගන්නවා මේ සිතෙහි පවත්නා බිඳී යන වේගවත්ව බිඳී යන ස්වභාවය. භංගය පිළිබඳව එයාට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. භංගය පිළිබඳව බිඳි යන ස්වභාවය පිළිබඳව එයා තේරුම් ගන්නකොට එයාට ඒ තුලින් පුද්ගල ආත්ම සංඥාවන් තිබුණා නම් ඒ පුද්ගල ආත්ම සංඥාවන් බොහොම ඉක්මනින් දුරු කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා තමයි චිත්තස්ස භංගං අනුපස්සති කියලා කිව්වේ මේක අනුව දකින්නවා කියන එක. එතකොට මේක දකිනකොට මොකද්ද වෙන්නේ? අනිච්චතෝ අනුපස්සන්තෝ නිච්ච සංඥම් පජහති. අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනකොට එයා නිත්‍ය සංඥාව දුරු කරලා දානවා. දැන් භංගය කියන දේ අපි වඩන්නේ මේ ධර්මයේ නැති වෙනවා කියන තැනට අන්තිමේට. එතකොට ඒ බඳු ධර්මයක තිබෙන ඒ අනිත්‍ය ලක්ෂණය මෙතනදී පවතිනවා. ඒ අනිත්‍ය ලක්ෂණ ප්‍රතිවේදයක් මේ තුල තිබෙනවා. යමක අනිත්‍ය ලක්ෂණය දකිනකොට එතන සිද්ධ වෙනවා නිත්‍ය සංඥාව දුර්ලනවා. නිත්‍ය සංඥාව දුර්ලනවා කියලා කිව්වේ මොකද්ද? යම් විදිහකින් පින්නතුනි අපිට තිබුණා නම් අදහසක් රූපාදී ධර්මයන් පිළිබඳව පවතිනවා යයි ගත්ත එබඳු සන්තතියක් තිබුණා නම් එබඳු පැවැත්ම පිළිබඳව අදහසක් තිබුණා නම් යම් කාල සීමාවක් තුල හෝ නිට්ටයව පවතිනවා යයි කියලා ගත්ත වැරදි දෘෂ්ටියක් තිබුණා නම් ලෝකේ පවතිනවා යයි කියලා හෝ ගත්ත දෘෂ්ටියක් තිබුණා නම් ඒ සියලු දෘෂ්ටීන් දුරු යන්නට ඒක හේතුවක් බවට පත් වෙනවා. ඇයි එයා දකිනවා මේ සිත මොහොතින් මොහොත බිඳිලා යන ස්වභාවයෙන් යුක්තයි. රූපය අරමුණු කරගත්ත. ඒ කියන්නේ දකින්න රූපායතනයේ ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය මේ දේවල් අරමුණු කරගත්ත ධර්මයන් අරමුණු කරන සිත ඉපිද බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ක්ෂණයක් පාසා සිදුවන බිඳීම පිළිබඳව දකින්නට තරම් එයා සමර්ථයෙක් බවට පත් වෙනවා. මොහොතින් මොහොත සිදුවන බිඳීම පිළිබඳව දකින්නට තරම් සමර්ථයෙක් බවට පත් වෙනවා. එතකොට අර බිඳී යෑම පසුසිතකින් අරමුණු කරනවා. ඊට පෙර වූ චිත්තසංතතියක බිඳී යෑම පිළිබඳව ඊට පසුසිතකින් අරමුණු කරලා ඒ පිළිබඳව දැනගන්නවා. අන්න ඒකට කියන අපි භංගය අනුව බලනවා කියලා. ඒ භංගය පිළිබඳව යම්කිසි කෙනෙක් නුවණින් සම්මර්ෂණය කරන්නට පටන් ගත්තොත් ඒ සම්මර්ෂණය තුළ එයාට මෙතෙක් කල් තිබුණා නම් නිත්‍ය සංඥාවක් අර ස්කන්ධාදී ධර්මයන් තුළ මවාගත්ත නිත්‍ය සංඥාවක් තිබුණා නම් අන්නේ නිත්‍ය සංඥාව නොහට ගන්න බවට යනවා. නිත්‍ය සංඥාව උපදින්නේ
නෑ. ඒකයි අනිච්චතෝ අනුපස්සන්තෝ නිච්ච සංඥම් පජහති කියලා කිව්වේ. අනිත්‍ය වශයෙන් අනුපස්සනා කිරීම නිසා නිත්‍ය සංඥාව දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. දුක්ඛතෝ අනුපස්සන්තෝ සුඛ සංඥම් පජහති. දුක් වශයෙන් අනුපස්සනා කරනකොට එයා සුඛ සංඥාව දුරු කරනවා. දුක් වශයෙන් අනුපස්සනා කරනකොට එයා සුඛ සංඥම් පජහති සුඛ සංඥාව දුරු වීමට ලක් කරනවා. එතකොට දුක් වශයෙන් අනුපස්සනා කරනවා කියලා කියන්නේ යම් ධර්මයක් ඉපිද බිඳෙන බවකින් යුක්ත නම් ඒ ධර්මයේ කවදාවත් සැප සහගත දෙයක් බවට පත්වන්නේ නැහැ. ඒක දුකම ගෙන විද්දෙන ධර්මයක් බවටයි පත්වන්නේ. එක පැත්තකින් දුක් වේදනාවක් ගෙන විද්දෙනවා. තව පැත්තකින් මොන මොහොතක හෝ මහා අනර්ථයක් දුකක්ම උපදවනවා. ඒකට හේතුව තමයි මේ මොහොතේ ඉපදුනා වූ චිත්තය මේ මොහොතේ ඇති කරගන්නා වූ ආරම්මණය අනුවයි පවතින්නේ. ඒ අරමුණ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. ඊළඟට අලුතෙන් ගත්ත අරමුණක් නැවත ඇති වෙන්නේ. ඒත් කලින් තිබුණ අරමුණෙහි සිත පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි කලින් තිබුණු අරමුණ පිළිබඳව අපි සත්පුද්ගල ආත්ම භාවයෙන් ඇසුරු කරනකොට දැන් එන රූපය අපි අර ආත්ම භාවයට නොගැලපෙනකොට අපි හිතනවා අනේ මේ හිටපු මිනිස්සයා දැන් මැරිලා. අපි අර කලින් හිටපු අරමුණට අපි කොයි මට්ටමකින් තෘෂ්ණා ඡන්දය ඇති කරගත්තා නම් ඒ බඳු මට්ටමකට අපිට හඬන්න වැළපෙන්න දුක් වන්නට සිද්ධ වෙනවා. එනිසා ඒක නොවිය යුතු දෙයක්. එතකොට මෙන්න මේ විදිහට දුක්ඛතෝ අනුපස්සන්තෝ සුඛ සංඥම් පජහති කියලා කියනවා. දුක් වශයෙන් අනුපස්සනා කරනකොට එයා එතන පවත්වන සුඛ සංඥාව දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අනත්තතෝ අනුපස්සන්තෝ අත්ථ සංඥම් පජහති. අනාත්ම වශයෙන් අනුපස්සනා කරනකොට ආත්ම සංඥාව දුරු කරනවා. අනාත්ම වශයෙන් දකිනකොට එයා ආත්ම සංඥාව දුරු කළා දානවා. මේ ධර්මයන්හි බිඳීම කියන දේ දකිනකොට ප්‍රකට වෙන්නේ මොකද්ද? අනාත්ම බව. එයි මට අවශ්‍ය විදිහට මේක පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඔබට ඕන විදිහට ඔබට ජීවත් වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඔබේ වශයේහි තියෙන දෙයක් නෙමෙයි ඒක. එනිසා මේ කිසිම ධර්මයක් ඔබ වශයේහි තිබෙන්නා වූ දෙයක් නෙමෙයි. ඒක මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වන්නා වූ ධර්මයක්. එහෙනම් එය අනාත්ම භාවයෙන් යුක්තයි. ඒ ධර්මය අනාත්ම භාවයෙන් යුක්තයි. එතකොට ඒක අනාත්ම භාවයෙන් යුක්තයි කියලා කියනකොට ඒ අනාත්ම භාවයෙන් යුක්ත වූ ඒ ධර්මයේ ස්වභාවය තමයි කොයි වෙලාවකවත් කලින් තිබිලා එන්නට පුළුවන් දෙයක් නෙමෙයි අනාගතයට අපට නැවත ලබා ගන්නට පුළුවන් දෙයක් නොවන බව. එතකොට ඒ පිළිබඳව නැවත නැවත මානසිකාරයේ පැවැත්වීම අර අනුපස්සනාවක් ලෙස ගණනය කරනවා. ඒ වගේම තමයි අපට දකින්නට පුළුවන්කම තිබෙනවා නිබ්බින්දන්තෝ නන්දිම් පජහති. එතකොට ඒ අරමුණ පිළිබඳව අපිට ඇති වෙනවා මොකද්ද? නිබ්බිදාවක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා. එතකොට කලකිරීමක් ඇති වෙනකොට අර ධර්මයන් පිළිබඳව යම් සප්‍රීතික තෘෂ්ණාවක් තිබුණා නම් සප්‍රීතික තෘෂ්ණාවක් තිබෙනවා නම් එතකොට ඒ සප්‍රීතික තෘෂ්ණාව නැති කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රීතිය සහිත තණ්හාවක්. දැන් දරුවා කියන එක අරමුණ පිළිබඳව අපිට ප්‍රීතිමත් තණ්හාවක් තිබුණා නම් ඒ තණ්හාව දැන් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි අපිට ඇති වෙනවා කලකිරීමක්. මම දරුවට ආදරේ කියලා කිව්වට මෙන්න මේ වගේ සංඥාවකට රැවටිලා නේද ඉන්නේ. නැතිනම් මේ වගේ හටගෙන නිරුද්ධ වෙන චිත්ත සන්තතියකට නේද මම රැවටිලා දරුවා කියලා කල්පනා කළේ. එතකොට එයාට එයාගේ මෝඩකම පිළිබඳව එයා මෝඩකමින් උපද්දගත්ත ලෝකය පිළිබඳව එයාට කලකිරීමක් තියෙනවා. නිබ්බින්දන්තෝ විරජ්‍යති කියලා කිව්වේ ඒකයි. එයා ඒ නිසාම එයා විරාගයටපත් වෙනවා නැතිනම් නොයලීම කියන දෙයටපත් වෙනවා. එතකොට එයා කලකිරෙනවා කියලා කියන්නේ ඒක නැවත සතුටටපත් නොවන තත්වයක් බවට අවබෝධ කරගන්නවා. ඒ නිසා එතනදි කියනවා නිබ්බින්දන්තෝ නිබ්බින්දතිනෝ නන්දති කියලා. එයා නිබ්බිදාවටපත් වෙනවා සතුටටපත් වෙන්නේ නැහැ. ඒ වගේම එයා විරජ්‍යතිනෝ රජ්‍යති කියලා කියනවා. එයා ඒක රාගයෙන් ඇලෙන්නේ නැහැ. ඒකෙන් විරාගයටපත් වෙනවා. ඒ වගේම තමයි නිරෝධින්තෝ සමුදයම් පජහති. යා නිරෝධයටපත් කරමින් එතන තියෙන සමුදය දුරු කළා දානවා. නිරෝධයටපත් කරමින් ඒ ධර්මයන්ගේ නිරෝධය සාක්ෂාත් කරමින් ඒ ධර්මය අනාගතයට උපදවන්නට හේතු වන යම් අවිද්‍යාවක් තිබෙනවා නම්
කර්ම තණ්හාදී ධර්මයන් තිබෙනවා නම් එයා ඒ සියල්ලක්ම දුරු කළා දානවා. එතකොට මෙන්න මේ විදිහට පටිනිස්සජ්ජන්තෝ ආදානම් පජහති. එයා මේ විදිහට කෙලසුන්ගේ ආදානය කෙලසුන් විසින් ග්‍රහණය කිරීම සම්පූර්ණම දුරු කළා දානවා. එතකොට මේ විදිහට එයා ඒ ස්කන්ධයන්ගේ භංගය පිළිබඳව දකිනකොට වේදනාව අරමුණු කරගත්ත බව, සංඥාව අරමුණු කරගත්ත බව, සංස්කාරය අරමුණු කරගත්ත බව. එතකොට මෙන්න මේ විදිහට අපි එහි නැවත නැවත භංගය පිළිබඳවම මානසිකාරයේ පවත්වනකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ස්කන්ධයන්ගේ බිඳී යන ස්වභාවය නිසාම එහි යම් ආදීනව ස්වභාවයක් පවතිනවා කියලා. යම් ආදීනව ස්වභාවයක් පවතිනවා. ඒ ස්කන්ධයන්ගේ බිඳෙන බවම ආදීනවයක්. ඒ නිසා තමයි ඒක විස්තර කරන්නේ කතම් බයිතුපට්ඨානේ ඥානං ආදීනව ඥානං කියලා. ආදීනවේ ඥානං කියලා. නැතිනම් බයිතුපට්ඨානේ පිළිබඳව තිබෙනා වූ ප්‍රඥාවම තමයි ආදීනව ඥානය කියලා කියන්නේ. එතකොට බහිතුපට්ඨාන කියලා කියන්නේ භය වශයෙන් එළඹ සිටීම. එතකොට භය වශයෙන් එළඹ සිටිනවා කියලා කියන්නේ එහි තිබෙන ආදීනවේ පිළිබඳව පවත්වන මානසිකාරයක් නිසා ඇතිවන දෙයක්. ඒ නිසා තමයි ආදීනවේ ඥානය කියලා මේකට කියන්නේ. භය කියලා කියන්නේ අපිට තිබෙන සක්ලේශී බයක් පිළිබඳ කතාවක් නෙමෙයි. ඒ කියන්නේ අර පුද්ගල අන්තරාය පිනිස පවතින දැන් මේ ඉන්න පුද්ගලයාට ඇති වෙන්නට පුළුවන් කියලා හිතෙන මේ ඉන්න මිනිස්සයා දැන් මෙහෙම වෙනවනේ කියලා මේ මිනිස්සෙකුට එන බයක් මට එන බයක් හැටියට අපිට තේරුම් යන බය නෙමෙයි මේ කතා කරන බය කියලා කියන්නේ. භයතුපට්ඨානයි කියලා කියනකොට පින්නතුනේ මේ භය වශයෙන් එළඹ සිටීම පවතින්නේ මේ සංස්කාරයන්ගේ උත්පාදාදී ලක්ෂණයන් මිසක මේ ඉන්න පුද්ගලයෝ නෙමෙයි. තියෙන දේවල් නෙමෙයි සංස්කාරයන්ගේ උත්පාදාදී බය වශයෙන් වැටහෙන්නට පටන් ගන්නවා. ඒ නිසා තමයි ඒක ගැඹුරින් දේශනා කරන්නේ උප්පාදෝ භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං. උත්පාදයේ බය වශයෙන් පවත්නා බහිතුපට්ඨානේ ඥානයට කියනවා ආදීනව ඥානයයි කියලා. ඒ වගේම පවත්තම් භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං. ප්‍රවෘත්තිය බය වශයෙන් දකිනවා. නිමිත්ත ආයෝහණය ප්‍රතිසන්දිය ගතිය ඒ වගේම නිබ්බත්තිය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස මේ ආදී සියලු ධර්මයන්ගේ ඒ බය වශයෙන් දකිනවා. එතකොට මේ සංස්කාරයන්ගේ බය වශයෙන් දැකීම පැමිණෙන්නට පුළුවන් උපද්‍රවාදී පිළිබඳව තේරුම් ගැනීම තමයි මේ බහිතුපට්ඨාන ඥානය හේවත් ආදීනව ඥානය කියලා කියන්නේ. එතකොට යම්කිසි විදිහකින් සංස්කාරාදී ධර්මයන්ගේ අර භංගය පිළිබඳව දකින්නා වූ නුවණැත්තෙකුට සංස්කාරාදී ධර්මයන්ගේ බිඳී යන ස්වභාවය නැවත නැවත සම්මර්ෂණය කොට දකින්නා වූ ප්‍රඥාවන්තයෙකුට එයාට පුළුවන්කම තිබෙනවා ඒ ධර්මයන්ගේ තිබෙන භය ස්වභාවය පිළිබඳව දකින්නට. ඒකයි උප්පාදෝ භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා කිව්වේ. එතකොට උත්පාදයේ භය වශයෙන් දකින්න මොන උත්පාදයේද? සංස්කාර ධර්මයන්හි උත්පාදේ. සංස්කාර ධර්මයන්හි උත්පාදේ. මිනිස්සු මැරෙන්න බයයිනේ. උපදිනවා කියන්නේ අනිවාර්යෙන් නමුත් මැරෙන එක. ඒ වගේ සංස්කාර ධර්මයක බිඳෙන බව තිබෙනවා. මේක තමයි සංස්කාරයේ තිබෙන ආදීනවය. එතකොට අපිට පේනවා සංස්කාරයක ඉපදීම කියන එක එහි නැතිවීමේ ආදීනවය උරුම කරගත්ත දෙයක්. එනිසා සංස්කාරයක ඉපදීමම බය සහිතයි කියලා දකිනවා. උප්පාදෝ භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා කිව්වේ ඒ නිසා තමයි. උත්පාදේහි පවත්නා භයස් ස්වභාවය පිළිබඳව නුවණින් මානසිකාරය කළා දකිනවා. ඒ පිළිබඳව නුවණ පවත්නවා. ඒ වගේම පවත්තම් භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං. පවත්තිම් භයන්ති ප්‍රවෘත්තිය භය වශයෙන් දකිනවා. ප්‍රවෘත්තිය කියලා කියන්නේ මේ පවත්නා බව, පවත්නා ස්වභාවය. ඒක තමයි ප්‍රවෘත්තිය කියලා හඳුන්වන්නේ. එතකොට උත්පත්තිය හඳුන්වනවා, ප්‍රවෘත්තිය පිළිබඳව හඳුන්වනවා. ඉපදීම සහ පැවැත්ම කියන එක. එතකොට හැම වෙලාවකදීම සංස්කාර ධර්මයක ස්වභාවය තමයි පින්නතුනේ හට ගැනීම සහ
වැය වෙන ස්වභාවය. උත්පාදේ සහ වැය කියලා කියන අපි උදේ වැය කියලා හඳුන්වනවා. සංස්කාරයක තිබෙන ස්වභාවය. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන සංස්කාරාදී ධර්මයන් පිළිබඳව අපි හැම වෙලාවකදීම අවිද්‍යාව නිසා නොදන්නකම නිසා පුද්ගල බවක් ඒ මතට ආරෝපණය කරගන්නවා. පුද්ගල බවක් ඒ මතට ආරෝපණය කරගන්නවා. එතකොට අපිට ලැබෙන්නේ පුද්ගලයෙකුගේ ජීවත් වීමක්, පුද්ගලයෙකුගේ වාසය කිරීමක්, පුද්ගලයෙක් කතාබස් කරනවා, පුද්ගලයෙක් යනවා එනවා, මේ විදිහට අපිට හම්බ වෙන්නේ සම්පූර්ණම පුද්ගල ක්‍රියාකාරීත්වයක් පිළිබඳ දෙයක්. හැබැයි එතන පවත්තන දේ දිහා අපි බැලුවොත් එහෙම අපිට පේන්නේ හුදු ධර්ම සම්තතියක හට ගැනීමක් සහ වැයවීමක් පිළිබඳව. එතකොට මේ ධර්ම සම්තතියක පැවැත්ම පවත්නා තැනක යම්කිසි කෙනෙක් එය නැවත ඇසුරු කරන්නට පුළුවන් විදිහට ඒක පවත්නවා නම් ඒ උත්පාදයේම බයක් හැටියට යා තේරුම් ගන්නවා. ඒකයි උපාදෝ භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා කියලා කිව්වේ. ඒ සංස්කාරාදී නිමිති උපදින එකම බයගෙන විද්දෙන දෙයක්. වර්තමාන අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ දේවල් නැති නොකළොත් අවිද්‍යා කර්ම තණ්හාදී හේතු ටික වර්තමානයේ දුරු නොකළොත් එයාට අනාගතයට මෙබඳු වූ විපාකයක් නැවත උරුම කරනවාමයි. මෙබඳු විපාකයක් නැවත උරුම කරනවාමයි. එතකොට නැවත මෙබඳු වූ විපාකයක් උරුම කරලීමේදී ඒ උත්පාදේම බය සහිතයි. ඒ කියන්නේ නැවත නැවත සංස්කාරයන්ගේ ඉපදීමම බයක් හැටියට යාට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. අර මීට පෙර සාකච්ඡාවලදී අපි උදාහරණයක් දක්වලා තියෙනවා. කරක් අරගෙන මාළු අල්ලන්නට යන මිනිස්සෙක්, ඒ කියන්නේ අර කොටු හිටවලා හදාගත්ත මාළු කොටු කරගන්නට පුළුවන් විදිහට හදාගත්ත දෙයක්. ඉතින් උඩින් මේකේ තියෙන හිඩසකින් අත දාලා ඒක ඇතුළත ඉන්න මාළු අල්ලා ගැනීම සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරනකොට මේ මිනිස්සෙකුට ඒක ඇතුළත ඉන්න සර්පෙක් අහු වෙනවා. මෙයා අහු වෙනහම මෙතන සතුටටපත් වෙනවා මෙයා මාළුවෙක් අහු වුණා කියලා. බොහොම සතුටින් මේක උඩට අරගෙන බලනවා. උඩට අරගෙන බලනකොට දකින්න සර්පෙක් කියලා. සර්පෙක් කියලා දකින්නකොටම එයාට සර්පයා කියලා දකින්නකොටම වෙන්නේ බයක් උපදිනවා, තැති ගැනීමක් ඇති වෙනවා. එහි ආදීනවේ පිළිබඳව වැටහෙනවා. මේ සතා දෂ්ට කළොත්, මේ සතා මේ විදිහට කෑවොත් මරණයට හෝ මරණ මාත්‍ර දුකකට හෝ මෙබඳු විපාකයකට මට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. මෙබඳු තත්ත්වයකට මට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා කියලා එතන ඔහු භීතියටපත් වෙනවා. ඊට පස්සේ තමයි යා කල්පනා කරන්නේ මේක දුරු කරන්නේ කොහොමද, මේ සතා ඉවතට දාන්නේ කොහොමද කියන එක. අන්න ඒ වගේ අර සර්පයා කියලා දැනගත්තාම එතන ආදීනවේ දැක්කා වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට එයා දකිනවා මේ සංස්කාරයන්ගේ හට ගැනීම බිඳීම කියන ධර්මය විපාක සම්තතියක් විදිහට ඉපදුණු තැනක මොහොතින් මොහොත මෙබඳු සංස්කාර ධර්මයන්ගේ උත්පාදය සිද්ධ වෙනවා. උත්පාදයේ සිද්ධ වෙනකොට ඒහා සමගම වැයවීම කියන දේ සිද්ධ වෙනවා. ඒ නිසාම මේ බය සහිත වූවක්. මොකද මේ තුල පුද්ගල බව ඇති වෙනවා කියලා කියන්නෙම මේ තුල පුද්ගල බව ඇති වෙනවා කියලා කියන්නෙම ඊටමත් අස්තහවර මට්ටමක් ඕනම වෙලාවක දුකගෙන විද්දෙන්නට පුළුවන්කම තියෙනවා. ඇයි අපි මේ සංඥාව මේක ගොඩනගලා තියෙන අස්ථාවර තැනක. අස්ථාවර තැනක මොහොතින් මොහොත වෙනස් වෙන නැතිනම් මොහොතින් මොහොත චලනයට පත්වන තැනක අපි ස්ථිර ගොඩනැගිල්ලක්, මඩේ ස්ථිර ගොඩනැගිල්ලක් හදන්නට පටන් ගත්තා වගේ. එතකොට සිද්ධ වෙන්නේ ඕනම මොහොතක මේක කඩා වැටෙන්නට පුළුවන්කම තියෙනවා. කම්පනයන් නිසා ඕනම මොහොතක කඩා වැටෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පේනවා සංස්කාරයන්ගේ උත්පාදයේම බය සහිතයි. උපාදෝ භයන්ති බහිතුපට්ඨානේ ඥාන. එතකොට උත්පාදේ බයයි, බය වශයෙන් ගන්නා වූ ප්‍රඥාව තමයි එතන ආදීනවේ දක්නා නුවණයි කියලා කියන්නේ. ඒ වගේම පවත්තම් භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥාන. ප්‍රවෘත්තිය බය වශයෙන් දකිනවා. ප්‍රවෘත්තිය බය වශයෙන් දකිනවා. ප්‍රවෘත්තිය කියලා කියන්නේ පැවැත්ම කියන එක. ප්‍රවෘත්තිය කියන්නේ පැවැත්ම කියන එක. ඒකයි පවත්තම් භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා. යම් කිසි විදිහකින් මේ ජීවිතයක් ජීවත් වෙනවා කියලා මේ සංස්කාරයන් නැවත නැවත හට ගන්නවා, වැය වෙනවා, මේ විදිහට යම් සම්තතියක් පැවැත්මක් තියෙනවා නම් මේ පැවැත්මක් දුක් සහිතයි. නැවත නැවත ඇසුරු කරන මෙබඳු ලක්ෂණවල ජරා මරණ ආදී ධර්ම පෙනෙන්නට තියෙනවා.
එබඳු ජරා මරණ ධර්මය පවත්නා තැනක ජරා මරණ දුක ලෝකයා උපදගෙන විඳිනවා. ඕනම මොහොතක ජරා මරණ දුක උපදවන්නට සමර්ථයි. ඒ නිසා මෙය ප්‍රවෘත්තියත් ආදීනව සහිතයි කියලා දකිනවා. ඒ වගේම නිමිත්තම් භයන්ති ඒ නිමිත්ත බය වශයෙන් දකිනවා. ඒ කියන්නේ නිමිත්තම් භයන්ති බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥාන. නිමිත්ත බය වශයෙන් දකිමින් එයා එතන උපදවා ගන්නවා ප්‍රඥාව. ඒක තමයි ආදීනවේ ඥානය කියලා කියන්නේ. නිමිත්ත බය වශයෙන් ගන්නවා. කුමන නිමිත්තක්ද? සංස්කාර නිමිත්ත. ඒතකොට සංස්කාර නිමිත්ත කියනකොට අර පැවතුනා වූ රූපාදී ධර්මයන් පිළිබඳව එයා කල්පනා කරනවා මේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් ඇති කරගන්න සංකල්පමය වශයෙන් උපදවා ගන්නු ලබන දේ එහි පවතින දෙයක් හැටියට කල්පනා කරනවා. ඒ නිමිත්තම බය සහිතයි. ඒ පතිත කරනු ලබන නිමිත්තම බය සහිතයි. ඒ නිසා කියනවා නිමිත්තම් භයන්ති නිමිත්ත බය වශයෙන් දකිනවා නිමිත්ත බය වශයෙන් ගන්නවා කියලා. එතකොට යම් තැනක නිමිත්ත බය වශයෙන් අරගන්නවා නම් ඒ නිමිත්ත බය වශයෙන් ගන්නා බවම දුක් සහිත වූවක් කොට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ආයෝහනා භයන්ති ආයෝහනයක් සිද්ධ කරනවා නම් යම් තැනක නිමිති විදිහට අපිට මේ දේවල් හසු වෙනවා නම් ඇහැට පෙනුනා වූ රූපේහි නිමිති ඉතුරු වෙලා සත්වයක් පුද්ගලයෙක් ගන්නට අපිට නිමිති ලෝකයේ තුල හම්බෙලා තියෙනවා නම් රූපාදී ධර්මයන් පිළිබඳව රූපාදී ධර්ම විශේෂයි අපිට සත්වයක් පුද්ගලයෙක් කියලා නිමිති වශයෙන් ගන්නට දේවල් අපිට හම්බෙලා තියෙනවා නම් පින්නතුනි අන්න අපට පේනවා එතන සම්පූර්ණම සත්ව පුද්ගල භාවයෙන් යුක්ත තැනක තමයි අපි ඒක පවත්වාගෙන තියෙන්නේ කියන එක. ඒ කියන්නේ අපිට තමන්ගේ පැත්තෙන් ඒ කියන්නේ විඥානයේහි අත්දැකීම බාහිර නාම රූප දෙකට ප්‍රක්ෂේපණය කරනකොට අපි කියවනේ සංස්කාරාදී ධර්මයන්ගේ ඉපැත්මක් තියෙනවා වැයවීමක් තියෙනවා කියලා. එතකොට මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ නොදන්නකම නිසා මෙහි විඥාණයෙන් ගන්නා වූ අරමුණ අර බහැර නාම රූපයන් වෙත ප්‍රක්ෂේපණය කරනවා සත්වයේක්ක පුද්ගලයෙක්ක කියලා ඒවා සජීවීකරණයට ලක් කරගන්නවා. එතකොට මේ සජීවීකරණයට ලක් කරගත්තාම අර නිමිති අනුනිමිති විදිහට දැකපු අහපු දේවල් පිළිබඳව අපි මේ විදිහට සජීවීකරණයට ලක් කරගත්තට පස්සේ අන්න ඒක අපිට නැවත බයගෙන විද්දෙන දෙයක් හැටියට දකිනවා. එතකොට ඒ ඉන්න සත්වය පුද්ගලයා අසුරු කරගෙන යම් කිසි විදිහකින් කර්මාභියෝහන සිද්ධ කරනවා නම් ඒ කියන්නේ කර්ම රැස් කර ගැනීම සිද්ධ කරනවා නම් ඒකත් නැවත බයගෙන විද්දෙන දෙයක් හැටියට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒකට කියනවා ආයෝහනා භයන්තේ බහිතුපට්ඨානේ පඤ්ඤා ආදීනවේ ඥානං කියලා කියනවා. ආයෝහනේ බය වශයෙන් දකිනවා. ආයෝහනේ එතකොට ඒ කර්ම රැස් කර ගැනීම බය වශයෙන් දැකීමේ නුවණට කියනවා ආදීනවේ ඥානය කියලා. එතකොට සංස්කාරයන්ගේ ඉපදීමේ ඉඳලා ඒ අසුරු කරගෙන නිමිතිවස් එහි ප්‍රවෘත්තිය, ඒ අසුරු කරගත්තා වූ නිමිති සම්තතිය, ඒ අසුරු කරගත්තා වූ කර්මය තිබෙනවා නම් මේ දේවල් බය සහිත වූවක් ලෙස දකිනවා. එතකොට ඒ විතරක් නෙමෙයි පටිසන්ධි භයන්ති ප්‍රතිසන්ධිය බය වශයෙන් දකිනවා. නැවත උත්පත්තියකට යනවා කියන තැන බය වශයෙන් දකිනවා. ඊට පස්සේ ගති භයන්ති යම් කිසි විදිහකින් යම් ගති තිබෙනවා නම් ඒ ගති දැන් කර්ම නිමිති ගති නිමිති කියලා කියන්නේ යම් කිසි ගති ස්වභාව තිබෙනවා නම් ඒ ගති ස්වභාව බය වශයෙන් දකිනවා. නිබ්බත්ති භයන්ති ඒ තන නැවතේ ධර්මයන්ගේ හටගන්න බව තිබෙනවා නම් ඒ බහිසහිත බව දකිනවා. ඒ වගේම මේ ධර්මයන් නැවත උපග්‍රහණයෙන් ග්‍රහණය කරගනු ලබනවා නම් ඒ දේ බය වශයෙන් දකිනවා. එතකොට උපග්‍රහණයෙන් ග්‍රහණය කර ගැනීම තුළ පුද්ගලයන්ගේ හට ගැනීමක් තිබෙනවා නම් හට ගැනීම බය සහිතයි කියලා දකිනවා. පුද්ගලයන්ගේ යම් හට ගැනීමක් තිබෙනවා නම් හටගත්තු පුද්ගලයන්ගේ දිරීමටපත් වීම බය සහිතයි කියලා දකිනවා. එතකොට ඒ පුද්ගලයන්ගේ ලෙඩවීම බය සහිතයි කියලා දකිනවා. ඒ පුද්ගලයන්ගේ මරණය බය සහිතයි කියලා දකිනවා. ශෝකය, පරිදේවය, උපායාසය මේ බය වශයෙන් ආදීනව වශයෙන් දකිනවා. එතකොට පින්නතුනි මෙතන පවතින මේ ධර්ම ස්වභාවයන් පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට මෙතන පවත්නා මේ හුදු ධර්ම සම්තතීන් පිළිබඳව නැවත මානසිකාරයේ පවත්වනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ හටගත්තා වූ ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියන තැන ඉඳලා
ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ගෙන විද්දෙන තැන වෙනකන් මේ සංස්කාරයන්ගේ බය සහිත ස්වභාවයක් පවතිනවා. ඒ සෑම දෙයකටම හේතුව තමයි අර මොහොතින් මොහොත ක්ෂණයෙන් ක්ෂණය හටගෙන නිරුද්ධ වෙන මේ සංස්කාර සන්තතියයි කියලා එහි බිඳීම නිසා හටගන්නා වූ ආදීනවයක් පිළිබඳව අපිට ඥානයක් පවතිනවා. ඒ ආදීනවය පිළිබඳව පවතින ඒ නුවණ තමයි තව පැත්තකින් භංගයේ පිළිබඳව පවත්නා නුවණයි කියලා කියන්නේ. එතකොට භංගයේ නිසා ආදීනවය ගැන උපදින ඥානයක් තියෙනවා. භංගයේ නිසා සංස්කාරාදී ධර්මයන්ගේ නැවත නැවත බිඳී යන ස්වභාවය නිසා පවත්නා ආදීනවය පිළිබඳව නුවණක් තමයි මෙතනදී හැඳින්වෙන්නේ. එතකොට මේ විදිහට දකිනවා වගේම අනුපාදෝ කේමන්ති සම්තිපදේ ඥානං. එතකොට මේ බය සහිත තැන දකිනවා වගේම ආදීනවය පිළිබඳව දකිනවා වගේම අනුත්පාදයේ ക്ഷേම වශයෙන් දකිනවා. අප්‍රවෘත්තිය මේ ධර්මයන්ගේ නොපැවැත්ම කියන දේ ക്ഷേම වශයෙන් અભයස්ථාන වශයෙන් කල්පනා කරනවා. එතකොට මේ විදිහට ශාන්ති පදයන්හි තිබෙන්නා වූ ඒ නිවීම පිළිබඳව පවතිනා වූ ස්වභාවය. ඒ කියන්නේ මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා විඥාණයට මේ ධර්මයන් වෙත පිහිටක් ලබා නොදෙනකොට විඥාණයට මේ ධර්මයන්ගේ ප්‍රතිෂ්ඨාවක් ලබා නොදෙනකොට අන්න ඒතන පවත්වන්නා වූ නුවණ එතකොට ඒක නිවන පිළිබඳව නැතිනම් ශාන්ති පදයේ පිළිබඳව පවත්තා වූ නුවණක්. එතකොට උපාදෝ දුක්ඛන්ති මේ විදිහටම අපි දැන් උපාදෝ භයන්ති කියලා කිව්වනේ. උත්පාදයේ දුකයි කියලා දුක වශයෙන් දකිනවා. ඒකත් බහිතුපට්ඨානේ ප්‍රඥාව ආදීනවේ ඥානයමයි. ප්‍රවෘත්තිය දුක් වශයෙන් දකිනවා. අර අපි කිව්ව උත්පාදයේ භය වශයෙන් දැක්ක, ප්‍රවෘත්තිය භය වශයෙන් දැක්කා. ඊට පස්සේ ඒ ප්‍රවෘත්තිය පැවතුණු තැනක යම් නිමිති තිබුණා නම් නිමිති බය වශයෙන් දැක්ක කියලා දැන් ඒ ධර්ම ටිකම නැවත පෙන්නනවා ඒ ටික දුක් වශයෙන් දකිනවා කියලා. මේක එතකොට බහිතුපට්ඨානේ ඥානෙ. යම් තැනක පවත්නා වූ සත්‍ය වූ භයස් ස්වභාවය පිළිබඳව අවබෝධ කරගත්තොත් තමයි ඒ කෙනාට එතනින් මිදෙන්නට නුවණක් පහළ වෙන්නේ. එතනින් මිදෙන්නට පුළුවන් කමක් තිබෙන්නේ. නැතිනම් මිදෙන්නට අවශ්‍ය වෙන්නේ එහි පවත්නා සත්‍ය ස්වභාවය පිළිබඳව යම්කිසි කෙනෙක් දැනගත්තොත් විතරයි. එහෙම නොදැනගත්තොත් ඔහුට එයින් මිදෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ආදීනව ඥානය අත්‍යවශ්‍යයි යම්කිසි කෙනෙකුට මිදීම උපදව ගන්නට නම්. ආදීනව ඥානය අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි ඒ ධර්මයන්ගේ මිදීම පිළිබඳව යාට ඒ පවත්නා ඥානය උපදවන්නට. මේ කියන්නේ එකම ස්කන්ධයන්ගේ උදේවැය බැලීම තුලින් උනත් මේ කියන ඥානයන් අර ගහක මුල් විවිධ ප්‍රදේශයන්ට බැස ගන්නවා වගේ හාත්පස බැස ගන්නවා වගේ එක කෙලින් බැසීමක් නෙමෙයි ඒක හාත්පස බැස ගන්නවා මුදුන් මුල කෙලින් යනවා වගේ ඒ වගේ සම්මර්ෂණය සහ උදේවැය ඥානය එක විදිහට යනකොට මේ මුල් පද්ධතිය හාත්පස සිසාරා යනවා වගේ මේ ඥාන සම්තතීන් උත්පාදනය වෙනවා විදර්ශනාව තුළ මේ ඥාන සම්තතීන් උත්පාදනය වෙනවා. ඒතකොට සංස්කාරාදී ධර්මයන් පිළිබඳව එබඳු මානසිකාරයක් පවත්වනකොට එතකොට එතන යාට පවත්නා භයස් ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බය ඉපදුනේ මොකක් නිසාද? ඒ සංස්කාරයන්ගේ තිබෙන භංගය නිසා. භංගයේ ප්‍රකට වුනේ කුමක් නිසාද? එතන උදේවැය දැක්ක නිසා. උදේවැය තේරුනේ කුමක් නිසාද? එතන සම්මර්ෂණය සිද්ධ කළ නිසා. එතකොට මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමයෙන් අපි එකම විදර්ශනාව භාවනාවක් විදිහට සිද්ධ කරගෙන ගියත් එහි පවත්නා ප්‍රඥාව විවිධ විෂය පරාසයන් තුළ මේ විදිහට උත්පාදනය වෙනවා. එතකොට යම් තැනක බය සහිතනම් බය රහිත භූමිය මොකක්ද කියලා යාට ඊට පස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ටික ඇසුරු කරනකම දුක සහිතනම් මේ ටික ඇසුරු නොකිරීමමයි සැප. අන්න එතකොට තමයි යාට මේ ටිකේ ඇසුරු කිරීමෙහි ආදීනවේ පෙරලා ඇසුරු නොකිරීමෙහි තිබෙන ශාන්තිය පිළිබඳව ප්‍රඥාවක් තියෙන්නේ. ඒ ශාන්තිය පිළිබඳව ප්‍රඥාවක් තිබුණොත් විතරයි එයින් මිදෙන්නට ඒ කෙනාට පුළුවන්කම තිබෙන්නේ. එනිසා මේ ශාන්තිය පිළිබඳව පවත්තන ඒ දැනුමත් අත්‍යවශ්‍යයි මේ ආදීනව ඥාණයට මේක සංග්‍රහ කොට දක්වන්නේ. නැත්නම් මේ බහිතපත්තාන් ප්‍රඥාවට මේක සංග්‍රහ කොට දක්වන්නේ ඒ හේතුව නිසා. එනිසා අපි ඒ කාරණාව පිළිබඳව විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ කරුණ පිළිබඳව අපි හොඳින් අවබෝධ කරගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විදිහට විපස්සනා ඥාන පිළිබඳව බලනකොට විදර්ශනා භාවනාව දියුණු කරනකොට අපිට ඇති වෙන නුවණ පිළිබඳව අපි
සලකා බැලීමේදී මේ හඳුනා ගන්නට යෙදුණු සංස්කාරයන්ගේ බය වශයෙන් දක්නා බව එහෙම නැතිනම් සංස්කාරයන්ගේ ආදීනවේ දක්නා කමත් අපිට ඇතිවිය යුතු දෙයක්. ඒ වගේම ඒ සංස්කාරයන්ගේ භංගය පිළිබඳව බිඳීම පිළිබඳව දක්නා නුවණත් ඇතිවිය යුතු දෙයක්. එතකොට මේ විදිහට ඒ විදර්ශනාව වැඩිම තුළ අපේ මනස ප්‍රඥාවෙන් සුපෝෂණය විය යුතුව පවතිනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ ඔස්සේ අපි මේ විදර්ශනාවට අදාළ වන විපස්සනාව පිළිබඳව හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ ධර්ම කාරණා පිළිබඳව මේ විදිහට සාකච්ඡා කළේ. ඉතින් අපි අද දවසේදී සිද්ධ කරගත්ත මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම තුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ සියලු කුසලයෝ ඒ අල්පේශාක්‍ය මහේශාක්‍ය ශාසන වාමක ඉෂ්ඨකාරක ආදී සියලු දේවගණ සමූහය සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් අපි විශේෂයෙන්ම අනුමෝදන් කරනවා මේ පරිලෝ යන්නට යෙදුණු ඥාතීන්ට. අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා වල්පොළ නවනගරයේ මුල්ලේරියාවේ පදිංචි වෛද්‍ය සෙනරත් කොළඹගේ මහත්මයා, ඒ වගේම වෛද්‍ය ගයා කොළඹගේ මහත්මිය සහ නන්දන මයිලෑව මහත්මයා විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා පරලෝසපත් දෙමව්පියන් වන සිරිනාග කොළඹගේ මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට, ඒ වගේම සෝමා කොළඹගේ මහත්මියට පුණ්‍ය අනුමෝදනා කරන්නට, MB මයිලෑව මහත්මයාට, ස්වර්ණා මයිලෑව මහත්මියට, ඒ වගේම පරලෝසපත් අම්මලා වන සෝමා පරකුඹර මහත්මියට, ඒ වගේම ප්‍රේමා තෙන්නකෝන් මහත්මියට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පරලෝසපත් අනිකුත් සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත් වී වදාළ පූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ බලාපොරොත්තුවක් ඇතිවයි මේ කුසලයේ සිද්ධ කරන්නේ. උන්වහන්සේටත් අපවත් වී වදාළ සියලුම සංඝයා සංඝරත්නයටත් පුණ්‍ය අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පරිලෝකීය ඒ සියලු ඥාති වර්ගයා ප්‍රධාන කරගත්ත යම් කිසි කෙනෙක් පින් බලාපොරොත්තු සිටී නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් රත්ත්‍රය අනන්ත ගුණානුභව බලයෙන් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන වෛද්‍ය සෙන්රත් කොළඹගේ මහත්මයාට, වෛද්‍ය ගයා කොළඹගේ මහත්මිය සහ නන්දන මයිලෑව මහත්මයාටත්, ඒ වගේම පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේටත්, බෞද්ධ නාලිකාවේ සියලු කාර්ය මණ්ඩලයේ සහ සියලු ලෝයසියන්ටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.